ආයුබෝවන් සියලු දෙනාට CAC Equity Research Channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න සූදානම් වන්නේ Jet Holding IPO එක සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කතා කිරීමට පෙර අපි Jet Holding ආයතනයේ corporate profile එකේ විස්තර ටිකක් පොඩ්ඩක් අහලා බලමු. 1993 එලියන් ගුණවර්ධන විසින් family business එකක් වශයෙන් පටන් ගත්ත මේ ව්‍යාපාරය ඔහු කමින් දියුණු කළා විශාල ව්‍යාපාරයක් බවට දැනට පත් කරලා තිබෙනවා. ඒ අනුව ඔවුන් විශාල අවෝඩ් සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මූඩීස් ආයතනයෙන් A+ රේටින් එකක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ජෙට් ආයතනය wood coating ඉන්ඩස්ට්‍රි එකේ මාකට් ලීඩර් වශයෙන් අවුරුදු 20ක් තිස්සේ රැඳී සිටිනවා. ඒ වගේම ඒගොල්ලෝ ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් කිහිපයක් සෙල් කරනවා ලංකාව ඇතුළත. Harris Brushes, Herman Millers, Office Furniture, Ceiling Solutions, Westcott Kitchen Equipments, ඒ වගේම homegrown brands such as JHM, Solent Base Paints, White by Jet, Brilliant White Paint, Brushmaster, Brush for Wood Coating, Eurometallic, Mental Sealing, ඒ වගේ products තමයි ඔවුන්ගේ නිෂ්පාදන වශයෙන් මාකට් එකේ අලෙවි වෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගේ total revenue එකෙන් 20 to 25% එන්නේ export turnover එක. ඒක mainly එන්නේ බංග්ලාදේශ තමයි මේගොල්ලෝ ටච් කරලා තියෙන්නේ mainly. බංග්ලාදේශ වලින් එනවා ඊට අමතරව Maldives ඊට පස්සේ ඉන්දියා පාකිස්තාන ඒ වගේම recently ඒගොල්ලෝ ටච් කරලා තිනවා East Africa වල ගානා කෙන්යා උගන්ඩා වගේ රටවල්. ඒ වගේම මේ ආයතනය corporate governance වලට විශේෂ තැනක් දීලා තිනවා. ඒ වගේම හොඳ ethics corporate ethics මේගොල්ලෝ use කරනවා. ඊට අමතරව මේගොල්ලෝ main focus එකක් දෙනවා research and development expenses වලට. මොකද නව නිෂ්පාදන මගින් මාකට් එක ඇල්ලීමේ හැකියාවක් තිබෙන නිසා. එහෙනම් අපි දැන් යමු ජෙට් ආයතනයේ group structure එක දිහාට. Brushmaster එක මේක 2010 වල තමයි start කරලා තියෙන්නේ මේ business එක. Worldwide Chemicals Private Limited එක 2015 වල ආරම්භ කරලා තිනවා. mainly main business එක තමයි raw material providing for the industry. Jet Export Private Limited is their export arm. Jet Export DMCC ඒක ඇවිල්ලා UAE වල 2019 වල offshore trading business එකක් විදිහට තමයි open කරලා තියෙන්නේ. Jet Global එක ඉන්දියාව වල start කරපු business එක 2016 වල. ඒ වගේම 2020 වල agri business එකක් open කරලා තියෙනවා joint venture එකක් විදිහට. ඒතකොට Jet Holding අයිති වන industry එක තමයි construction industry. construction industry මේ covid situation එකත් එක්ක boom එකක් ඇවිල්ලා තිනවා. දැන් අපි අද prime land ල වුණත් නිගම්බු වල project එකක් open කරා. ඒ කියන්නේ construction industry boom එකක් තියෙනවා. මොකද interest rate එක අඩු නිසා. ඒ නිසා jet එකේත් demand එක වැඩි වෙන මේක බලපාන්න පුළුවන්. මේගොල්ලෝ ordinary shares issue කරනවා 82.9 million. මේ 82.9 million කැලි දෙකකට කැල්ලලා තියෙන offer for subscription 55.8 million. ඒ වගේම offer for sale 27 million. මේ දෙක සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කතා කරමු. share price එක තමයි 27 rupees වලට තමයි value කරලා තියෙන්නේ. 2.2 billion raise කරන්න බලාපොරොත්තු වෙනවා 20th July 2021. so opening date listing කරන්නේ main board එකේ කැල් තමයි main address විදියට කටයුතු කරන්නේ. Offer for subscription of new shares 55.8 million shares. issue කරලා 1.5 billion raise කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව offer for sale of shares held by Emerald Sri Lanka Fund 1 Limited. 27 million shares වලින් 731 million raise කරලා ඒකෙන් මේගොල්ලන්ට ගෙවීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒගොල්ලෝ Emerald Fund එකේ exit එක තමයි මෙතනින් වෙන්නේ. එතකොට ඇත්තටම කම්පැනියට cash flow එකට එන්නේ 1.5 billion. 1.5 billion වලින් අපි මොකද්ද කරන්න කියලා ඉදිරියට කතා කරමු. ඒ වගේම Emerald Fund Sri Lanka එක මේගොල්ලන් ඉන්වෙස්ට් කරලා තියෙන්නේ 2016 නොවැම්බර් වල. එතකොට මේක ඉන්වෙස්ට් කරපු ප්‍රයිස් එකක් අපිට හොයාගන්න නැහැ.
මිස් කරපු ප්‍රයිස් එකක් තිබුණා නම් අපිට ගේන් එක කොච්චරද කියලා හොයාගන්න තිබ්බේ ඒ ඉන්ෆර්මේෂන් නෑ අපි ළඟ. ඒතර ඇත්තටම මේ Emerald ශ්‍රී ලංකා ෆන්ඩ් ලිමිටඩ් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මේ Emerald Fund ශ්‍රී ලංකා ෆන්ඩ් ලිමිටඩ් එක මැනේජ් කරන්නේ NDB Capital Holding Limited එකයි Sophia Management USA කියන කම්පැනිය. එතකොට NDB Sophia Partners Limited එක fully owned subsidiary එකක් තමයි NDB Sophia Partners Lanka Private Limited එක. එතකොට ඒකේ joint managing director කෙනෙක් වශයෙන් ක්‍රිෂ් පාටෙල් වැඩ කරනවා. ඒ කියන්නේ chat එකේ ඉන්න non executive director කෙනෙක්. ඉතින් දැන් මේ non executive director ගැන director කෙනෙක් වශයෙන් ඉන්න chat එකේ ඉන්න කෙනෙක් වශයෙන් එයා ඉතින් මේ ෂෙයා එක අයින් කරගන්නේ මොකද කියන එක හරි ප්‍රශ්නයක්. සමහර විට මෙයාලා මේක අයින් කරගන්නේ මෙයාලගේ capital gain එක ආව නිසා යන්න වෙනවා පුළුවන්. එහෙම නැත්නම් inside information නිසා මේගොල්ලෝ යන්න බලාපොරොත්තු වෙනවද කියලා දන්නේ නැහැ. share offer price එක 27 වලට තමයි මේගොල්ලෝ value කරලා තියෙන්නේ. මේකේ වැඩි විස්තර බලන්න ඕන නම් අපිට කැලේගේ research report එකට ගිහලා බලා ගන්න ඕගොල්ලන්ට පුළුවන්. මෙතන valuation එකේ summary එකක් දීලා තිනවා. discounted cash flow valuation එකේ ඒගොල්ලෝ value කරලා අරන් තියෙන value per share 32.50. ඒ වගේම forward PE base valuation එකෙන් අරන් තියෙනවා 34.51. යනවා average value per share එක මේගොල්ලෝ අරන් තියෙනවා 32.70. එතකොට මේකට weight එකක් දීලා තියෙනවා free cash flow වලට 90ක් ඒ වගේම PE එකට 10ක් මේක මම හිතන්නේ මෙහෙම දීලා ඇත්තේ free cash flow method එක superior method එක නිසා 90% දෙන්න ඇති කියලා මම හිතනවා. ඒක කොහොම වුණාද කියලා කියන්න දන්නේ නැහැ හරියට. ඒ වුණාට දැන් මෙතන ඒගොල්ලෝ කියන 27 එක කම්පෙයාර් කරොත් 16% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එයාලගේ ප්‍රයිස් එකේ ඒ වගේම මෙතන P base එක අනුව 21% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එතකොට average එක ගත්තොත් 32.70 ගත්තොත් 17.4% ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තමයි මේ ඔෆර් එක එන්නේ කියලා තමයි මේගොල්ලෝ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට net asset value එකයි price to book value එකයි ගත්තොත් 2021 වල 5.3 billion net asset තියෙනවා. එතකොට net asset per share එක 11.76 rupees. එතකොට price to book value එක එනවා 2.3 times. ඒ කියන්නේ දෙකමාරක් වගේ ගුණයකින් තමයි මේගොල්ලන්ගේ total price to book value එක value වෙලා තියෙන්නේ. එතකොට 2021 වල EPS එක ගත්තොත් 1.32 PE එක එනවා. එතකොට 27 ගානේ බැලුවම 27 එක කම්පෙයාර් කරලා බලනවා 20.50. එතකොට මේක අවුරුදු 6ක basic EPS එකයි diluted EPS එකයි අරගෙන average EPS එක calculate කරලා තියෙනවා 1.68. එතකොට PE එක average PE එක 16 times. එතකොට PE ratio based on basic and diluted EPS of healthcare 1.30 for the year ended 31st March 2021. The PE is 20.50 times. Based on the 6-year average, 1.68 is the EPS and PE ratio is 16.07 times. එතකොට අපිට මෙයාලා පෙන්නලා තියෙනවා industry average එක අරගෙන තියෙනවා PE එකේ 17.70 කියලා. lowest company අරන් තියෙනවා Tokyo Cement company ලංකාවේ company. ඒ වගේම highest එක අරන් තියෙනවා බංග්ලාදේශ් company. එතකොට මේ දෙක අතර average එක තමයි 17.70. ඒකත් එක්ක තමයි මේගොල්ලෝ මෙයාලගේ rate එක අරගෙන compare කරලා තියෙන්නේ. එතකොට දැන් අපිට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බංග්ලාදේශ් company එකක් ගත්තේ කියන එක. බංග්ලාදේශ් company එකක් ගත්තේ කියන එක ඒගොල්ලෝ explanation එක දීලා තියෙනවා. මොකද බංග්ලාදේශ් වල ඒගොල්ලෝ factory එකක් ගහලා ඒකේ sale එක expand කරන්න බලාපොරොත්තු වෙන නිසා තමයි මේගොල්ලෝ මේක අරගත්තේ කියන එක ඒගොල්ලෝ පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම net asset value එකයි price to book value ratio එකත් එක්ක compare කරොත් based on NAV per share of LKR 11.76 as per the audited financial statement as at 31st 2021 price to book value 2.030. එතකොට මේකේ lowest එක අරන් තියෙනවා ACL cable එක. ඒ වගේම highest එක අරන් තියෙනවා බංග්ලාදේශ් company. එතකොට 2.38. එතකොට ඒ same වගේ තමයි යන්නේ.
ඊට අමතරව මේගොල්ලෝ qualitative factors ටිකත් මෙතන mention කරලා තියෙනවා මේ price එක ඉන්න ගත්ත qualitative factors. JET is the pioneer and market leader in wood coating industry. JET එක තමයි market leader වශයෙන් ක්‍රියා කරන්නේ wood coating industry more than 20 years. ඒක හේතුවක් වශයෙන් ඒගොල්ලෝ දක්වලා තියෙනවා. ඊට අමතරව JET has built a trusted name over a period of 27 years in multiple geographic with secured exclusive distribution right for Celac. මේ Celac කියන brand එක over 27 years මේ location වල හැම location එකකටම ගිහිල්ලා තියෙනවා කියන එකත් කියලා තියෙනවා. Having a strong brand presence in Bangladesh for over 10 years. බංග්ලාදේශ වල ඒගොල්ලන්ගේ brand presence එක අවුරුදු 10ක් වෙනවා. ඊට අමතරව equipped with strong insight due to extensive research on product formula and market trend via primary data collection and on-field market visit. It අමතරව strong and balanced revenue composition among export, retail, industrial and project revenues. මේගොල්ලන්ගේ ඊට අමතරව මේගොල්ලෝ renowned brands කීපයකුත් කරනවානේ. Herman Miller furniture, kitchen equipments, Harris brushes. ඒ සම්බන්ධයෙන්ත් මේගොල්ලෝ විස්තර දක්වලා තියෙනවා. Objectives of the fundraising for subscription 1.5 billion වලින් මොකද කරන්න කියලා මේගොල්ලෝ explain කරලා තියෙනවා. පළවෙනි එක තමයි investment in enhancing the existing research and development facility to a fully fledged state of art facility for all coatings. JET Holding Private Limited 233 million use කරන්න බලාපොරොත්තු වෙනවා. 2022 වල second quarter එකේ පටන් ගෙන fourth quarter එකේ අවසන් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. මේක මේගොල්ලෝ mainly research and development වල තමයි mainly වේදම දරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මේක මේ facility එක develop කරන්නේ ඒගොල්ලන්ගේ තලවත්තු ගොඩ actually land එකක් purchase කරලා තමයි මේක කරන්න ඉන්නේ. දෙවෙනි කාරණේ තමයි setting up a manufacturing facility in Bangladesh. මේගොල්ලෝ බංග්ලාදේශ වලත් factory එකක් establish කරන්න යන්නේ special purpose vehicle එකක් විදියට. ඒක ඇත්තටම fully owned subsidiary එකක් විදියට තමයි යන්නේ JET export DMCC වල. ඒකේ 515 million invest කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා ගිහපු කාලෙම යනවා ඒකට. ඒ වගේම investment in expanding the JET White by JET marketing and development initiatives. 256 million ඒගොල්ලෝ use කරන්න බලාපොරොත්තු වෙනවා marketing expenses වශයෙන්. විශේෂයෙන් e-commerce site එක develop කරන්න ඒ වගේ දේවල් වලට තමයි marketing expenses වලට තමයි මේක use කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ වගේම setting up a manufacturing facility in East Africa. වගේම ඉස්සෙල්ලා කිව්වා වගේම East Africa වලත් factory එකක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා 301 million ඒ සඳහා යනවා. ඒ වගේම මම විශේෂ දෙයක් දැක්කා මේගොල්ලෝ underwriting agreement එකට ගිහිල්ලා නැහැ. subscription එක අඩු වුණත් මේගොල්ලෝ internally generated funds වලින් මේගොල්ලෝ shares ටික ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. එහෙම මදි වුණොත් external borrowing use කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් වෙලා තිබුණා. මෙයාලගේ revenue distribution එක ගත්තොත් 2021 වල 88% තමයි ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ business එකෙන්. 10% තමයි බංග්ලාදේශ වලින් ඇවිල්ලා තියෙන්නේ. previous එකේ ඒකෙදි බැලුවොත් 72% ඇවිල්ලා තියෙන ලංකාවේ 26% තමයි බංග්ලාදේශ වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේගොල්ලන්ගේ revenue එක අඩු වෙලා තියෙනවා. revenue reduced by 15%. around 15% වලින් reduce වෙලා තියෙනවා. value එකක් වශයෙන් ගත්තොත් 936 million වලින් revenue එක drop වෙලා තියෙනවා. මම හිතන්නේ මේකට main reason එක වෙලා ඇත්තේ covid situation එක තමයි. ඊට අමතරව ඒගොල්ලෝ ගිය Monday 12 මේගොල්ලන්ගේ first quarter financial year 2022 වල first quarter එකේ results out වෙලා තියෙනවා. daily FT එකේ සඳහන් වෙනවා ඒගොල්ලන්ගේ revenue එක 1.4 billion revenue එකක් ඇවිල්ලා තියෙනවා මේ පහුගිය මාස තුනට. ඉතින් ඒක ඉක්මනටම මේගොල්ලෝ publish කරලා තියෙනවා. මොකද IPO එකත් එක්ක අවශ්‍ය නිසා මම හිතන්නේ finance team එක ගොඩක් වෙහෙසලා වැඩ කරන්නේ නැති දවස් 12ක් ඇතුළත finance ටික එළියට දාලා තියෙනවා.
මේකත් හොඳ තත්ත්වයක් 1.4 බිලියන් කියන්නේ ලාස්ට් ඉයර් ටර්නෝවර් එකත් එක්ක ගත්තොත් 25% වගේ achieve කරලා තියෙනවා මාස 3 ඇතුළත. එතකොට අපිට හිතන්න පුළුවන් මේ අවුරුද්දෙත් මේ ටර්නෝවර් එකම ඒගොල්ලන්ට හම්බ වෙයි කියලා අපිට assume කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ share holding structure එක ගත්තොත් මිස්ටර් එලියන් ගුණවර්ධන තමයි වැඩිම percentage එක තියෙන්නේ 72%. Subsequent to the IPO එයාගේ share percentage එක අඩු වෙනවා 64% වලට. ඇත්තට මෙයාගේ මේ එලියන් ගුණවර්ධන රිචඩ් ගුණවර්ධන ඇවිල්ලා එයාගේ පුතා ඒ වගේම එයාගේ වයිෆ් ඉන්නවා. එතකොට මේ බෝඩ් එකෙත් ඇත්තටම තාත්තලා පුතාලා ගොඩාක් තාත්තලා පුතාලා අම්මලා ඉන්නවා. ඒ වුණාට ඒගොල්ලෝ corporate governance වලට මූලික තැනක් දීලා තියෙන නිසා මම හිතන්නේ ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේ 82 මිලියන් තමයි IPO එකකින් එන shares. ඒ කියන්නේ 16.24% එකක් එනවා IPO එකත් එක්ක. ඊට පස්සේ දැන් මේකේ මේ අපි ලොක් වෙච්ච shares ටික තමයි මේ උඩ දක්වලා තියෙන්නේ. ලොක් නොවෙච්ච shares ටිකක් තියෙනවා. මේ shares ටික 16.2 මිලියන් වෙනවා. එතකොට දැන් අපි 27 මිලියන් වලට ගත්ත 27 rupees වලට ගත්ත shares ටික මේගොල්ලන්ට අවශ්‍ය නම් මේගොල්ලන්ට විකුණලා exit වෙන්න පුළුවන් පළවෙනි දවසේ. share price එක ඉහළ ගිය සමහර විට මේගොල්ලෝ අයින් වෙන්නත් පුළුවන්. තරම් risk එකක් තියෙනවා 16.2 මිලියන් shares තියෙනවා ලොක් නොවි. ඉතින් මේ ආයතනය ඊටම හොඳ කම්පැනියක් corporate governance තියෙන කම්පැනියක්. ඉතින් share price එකේ යම්කිසි වැඩිවීමක් තිබ්බත් කවදාවත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක IPO එකක්. ඉතින් ඕගොල්ලන්ගේ ඇනලිසිස් කළා ඕගොල්ලන්ගේ homework එක කළා විශේෂයෙන් මේ unlock වෙච්ච shares ගැන හිතලා ඒ වගේම කම්පැනි ඉදිරි forecast ගැන හිතලා ඕගොල්ලන්ගේ homework එක කළා ඉන්වෙස්ට් කරන්න කියලා මම ආරාධනා කරනවා chat වලින් ආයතනය. මොකද මේක global company එක. විදේශ විනිමය ගැන company එක. එහෙනම් ඉන්වෙස්ට් කරන්න කියලා ආරාධනා කරමින් ඔබට සුබ දවසක්. ස්තුතියි.